හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පින්වතුනි අද අපි මේ ධර්මානුශාසනාව තුළ ඔබට සිහිපත් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන වීරිය බලවත් කර ගැනීම කොයි තරම් අපිට ප්‍රයෝජනවත් වෙනවද? සමහර වෙලාවට අපි වීරිය අතහරින අවස්ථා තියෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වෙන දෙයක් වුණා වෙයි කියලා මිනිස්සු බැරිම තැන වීරිය අතහරින වෙලාවල් තියෙනවා. අන්නේ වීරිය අතහරින තැන අවසන් මොහොතේ හරි වීරිය බලවත් කරොත් අපිට කොච්චර වෙනසක් ජීවිතය ඇති කරගන්න පුළුවන්ද? මේ වීරිය කොච්චර වැදගත්ද? ඒ වගේ මේ වසංගතයක් ලෝකේ පවතින කාලය තුල අපිට පේනවා කෙනෙක්ගේ චිත්ත ශක්තිය, හිතෙන් ඇති කරගන්න වීරිය, අදිෂ්ඨානය නෑ මං කොහොම හරි ජය ගන්නවා කියන අදිෂ්ඨානය තුල මොනතරම් පරිවර්තනයක් මේ රෝග පීඩා ජය ගන්න විතරක් නෙමේ ජීවිතයේ අසීරුම අවස්ථා ජය ගන්න ඒ වීරිය චිත්ත ශක්තිය කොච්චර බලවත්ද කියලා අද ඔබට මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි අපි දන්නවා අද වෙනකොට දැන් අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් මේ ලෝකේ පුරා මේ පැතිරීගෙන යන මේ වසංගතේ අද ලෝකේ සමහර රටවල් වල මේ වසංගතේ භයානකම ප්‍රතිඵල අත්වෙමින් තිබෙනවා. දිනකට 4-5000 රෝගී මිය යනවා. ওই සංඛ්‍යා ලේඛන පමණයි. ඒ අතර ලක්ෂ ගණන් රෝගීන් අසල්වැසි ඉන්දියාවේ ගත්තා දවසකට කී ලක්ෂයක් අලුතෙන් ආසාදිතයන් වාර්තා වෙනවද? ඒ අතර ඔබ දන්නවා අපේ රටේ පහුගිය දිනවල 2000-3000 ඉක්මවා රෝගීන් දිනකට වාර්තා වෙන මට්ටමට පත් වුණා. මෙවැනි මට්ටමක් තුල මිනිස්සුන්ගේ ජීවිතවල සමහරුන්ට අපේක්ෂා භංගත්වයක් මොකක් වෙයිද? දැන් ඉතින් වැඩක් නැහැ. වෙන දෙයක් වෙන්නේ නැතේ. මැරෙන්න හිත හදා ගන්නවා. ඔන්න ඔය මට්ටමේ සමහරව ලෙඩේ හැදෙන්නත් කලින් මානසික වැටිලා ඉවරයි. පින්වතුනි හිත ශක්තිමත් කර ගැනීම මෙවැනි විපත් වසංගත ඉදිරියේ මානසික ශක්තිමත් භාවය ධර්මානුකූලව ඔබට කොච්චර වැදගත්ද කියන කාරණේ අපිට මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ තමන්ගේ අරමුණ ඉෂ්ට වෙන තෙක් වීරිය නම් අතහරින්න එපා කියලා. අවසාන මොහොතේ හරි මරණ මංචකෙත් වීරිය පැවැත්වුවොත් ඔබට ඒ මොහොතේ ජය ගන්න පුළුවන්. දැන් බලන්න ධර්මාවබෝධයට ගත්ත වීරිය අපේ බෝසතාණන් වහන්සේ එදා වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනය මත සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න ගත්ත වීරිය ගැන ඔබ හිතන්න. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි වීරියක්. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනයේ මත මැරුණත් නැගිටින්නේ. අන්න අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට අපි කියනවා වජිරාසනය කියලා. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ එදා කුසතන ඉලලා නැගෙනහිර දිසාවට මුහුණලා ඔය විදිහේ දැඩි අදිෂ්ඨානකින් වීරියකින් වැඩ සිටියා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? ඒ ධර්මාවබෝධයෙන් නොලබා මේ ආසනෙන් නම් නැගිටින්නේ නෑමයි කියන දැඩි අදිෂ්ඨානය. හැබැයි උන්වහන්සේට කිසිම කරදරයක් බාධාවක් නැතුව භාවනා කරගෙන ඒ හිත වඩාගෙන ධර්මාවබෝධය ලබන්න හැකියාව ලැබුණේ නෑ. උන්වහන්සේටත් කරදර ආවා. පාරමී සම්පූර්ණ කරලා හිටියා. බෝධි මූලේ බුදු වෙන්න වැඩ සිටියා. උන්වහන්සේට සියලු ලකුණු වලින් ඔප්පු වුණා. උන්වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙනවා මේ යන ගමනේ. දැන් බලන්න උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු ගමනේ
කෙස් වැටිය කපලා අධිෂ්ඨානයක් කරා. මට ඒ කාන්තෙන් මේ යන ගමනි විමුක්තිය ලැබේනම් මේ කෙස් පොළොවට නොවැටේ අහසේම රැඳේවා. අර කෙස් වැටි යුතුනක් කියලා අහසට පැන නැග්ගා. උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙනවා කියන සාක්ෂිය උන්වහන්සේට ඉදා ලැබුණා. ඒ වගේම ගටේකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා පූජා කරපු සිවුරු පිරිකර ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රයුගල අතට අරගෙන ආයි සත්‍යක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසේ රැඳේවා කියලා අහසට විසි කරා. දෙවනි වතාවටත් උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙනවා කියන සාක්ෂි සහිතව අර ගිහි වස්ත්‍රයුගල පොළොවට නොවැටි යුතුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙනවා. ගටේකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගෙන බඹලොවට ගිහින් සෑයක් මැව්වා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර දවසේ එදා සුජාතාව පූජා කරපු කිරිපිඩු දානේ වළඳලා ඒ රන් තැලිය ජල පහර වේගෙන් පහළට ගලාගෙන යන මේ ගංගාවේ අර රන් තැලියේ ජල පහර මත තියලා අධිෂ්ඨානයක් කරා. මට ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වය ලැබේනම් මේ ජල පහර බිඳගෙන පහලට ජල පහර ගලාගෙන ගියත් පාත්‍රයේ උඩුගම් බලා යෑවා කියලා අධිෂ්ඨාන කරලා ඒ අධිෂ්ඨානයෙන් පාත්‍රයේ ජලය මත තැබුවා. ඒ පාත්‍රය ජල පහර බිඳගෙන ඉහලට ගියා. දැන් උන්වහන්සේට ඔය වගේ සාක්ෂි සහිත උන්වහන්සේ ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරනවා කියලා මෙවැනි අවස්ථාවල උන්වහන්සේට වැටහුණා. හැබැයි වජිරාසනයේ මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිනකොට වසවර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලා කියෙන ඇතු පිට නැගල දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේව කොහොම හරි මේ ආසනයෙන් නැකිට්ටවන්න. කොහොම හරි උන්වහන්සේව මේ වජිරාසනය නැකිට්ටවන්න ඕන. මේ අධිෂ්ඨානය බිඳින්න ඕන මේ වීරිය බිඳින්න ඕන කියලා අර මාර සේනා පිරිවරාගෙන ඇවිල්ල කොච්චරනම් කරදර කරා. මහා භයානක හඬ ඇති කරනවා. ගස් කඩාගෙන ඇඟට වැටිනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගල් පෙරලීගෙන තමන් දිහාවට එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. කන්දක් පෙරලීගෙන එනවා වගේ භයානක හඬක් ඇති වෙනවා. ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. වෙන කෙනෙක් නම් බය වෙනවා ඇතික. දැන් අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට තාම බුදු වෙලා නැහැ. කෙලෙස් සහිතවයි. වජිරාසනයේ මත වාඩි වුණා විතරයි අධිෂ්ඨානය. හැබැයි උන්වහන්සේගේ අධිෂ්ඨානයේ වීරිය කොච්චර බලවත්ද කියන්න. ඔබම හිතන්න මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මේ ආසනෙන් නැකිටින්නෑ කියෙන අධිෂ්ඨාන. උන්වහන්සේ නෙමෙයි මොන තරම් භයානක හඬ ඇති වුණත් ළඟ හෙන පිපුරුවත් මොන තරම් ගස් ගල් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක හඬ දැනුනත් උන්වහන්සේ නෙමෙයි ඉරියව්වෙන් නැකිටින්න තියා හෙළවිලාවත් ඒ දිහා බැලුවේ. අවසානයේ වසවර්ති මාරයා ඊතල වරසාවක් ගිනි වරසාවක් වගේ. හැබැයි ඒකක්වත් උන්වහන්සේ ඇඟේ දැවටෙලා උන්වහන්සේට හානියක් නොවී අසලට වැටෙන. බැරිම තැන වසවර්ති මාරයා මාර සේනාවත් එක් ඇවිල්ලා බොහොම සැර පරුස විදියට තර්ජනාත්මකෝ කියනවා. වහාම ඔතනින් නැකිටින්න. ඔබවහන්සේට අයිතියක් නෑ මගේ අවසරයක් නැතුව ඔතන ඉන්න. මමයි කාමලෝක අධිපතිය. වහාම ඔතනින් නැකිටින්න කියව. උන්වහන්සේ ඊළඟට මාරය වසවර්ති මාරයක් කියන ඔබහන්සේට ඔත්තන වැඩයින්න අයිතියක් තියෙනවනම් ඔබහන්සේක මට සාක්ෂි සහිත ඔප්පු කරන්න. හැබැයි උන්වහන්සේට සාක්ෂයකට තියා කවුරුවත්නෑ. මේ මාරය මහා භයානක බිය ඇති ගැනින් ඇති කරනකොට කෙලෙස් සහිත දෙවරු පවා බිය පලාගයා කෙන ඒ වෙලා. හැබැයි උන්වහන්සේ තමන් සසර පුරපු පාරමී ධර්ම සිහිකරගෙන සත්‍යක්‍රියා කරා. පිංහතුනි සත්‍යක්‍රියාව හරීම බලවද්‍යයක්.
ඔබට මේ වෙලාවේ මේ දේශනාව තුළ විශේෂයෙන් මම ඔබට පෙන්වන්නේ සත්‍යක්‍රියාවක තියෙන බලවත්කම. හැබැයි සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් තමන් තුළ ඒ සත්‍යවාදී ගුණධර්ම පිහිටලා තියෙනවා නම් විතරයි. එදා බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කරා. මම දීපංකර පාදමූලේ විවරණ ගත්ත දවසේ ඉඳන් ඒ විවරණ ගත්තේ අෂ්ට ධර්ම සමවධානයේ මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සොළොසා සංකේය කල්පලක්ෂයක් සම්පූර්ණ කරලා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය කාන්ති සත්‍ය අධිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මං සම්පූර්ණ කරා සත්‍යයි. මගේ පාරමී බලයෙන් මහපොලොව පවා කම්පාවෙච්ච වාර අනන්තයි. උන්වහන්සේ මෙනෙහි කරනවා. වෙස්සන්තරාත්මය උන්වහන්සේ දාන පාරමිතා පුරණකොට මහපොලොව හත්වාරයක් කම්පාවෙන. මේ විදියට තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා මං පාරමී සම්පූර්ණ කරගෙනයි මේ මත වැඩයින්නේ. මට මේ මත වැඩඉන්න අයිතියක් තියෙනවා මේ මහපොලෝ මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තේ පොළොවට තියල උණහස දිවරනු. ඒ වෙලාවෙ මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවෙන් පටන්ගත්ත උපහන්සේට මෙතන වැඩයින්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොලෝ කම්පාවුණ. ඒවෙලේ තමයි වසවර්ති මාරයා සීසීකඩ සේනාවත් එක්ක පලායන්. ඊට පස්සේ උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගෙන. රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ රාත්‍රී දෙවනියාම චුතූපාත ඥානෙ රාත්‍රී තුන්වෙනියාම පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදුවෙත්නාට පස්සෙ පමණක් නෙමේ බෝසත් කාලෙ මේ පාරමී පුරණ ආත්ම භාවල පවා පුදුම වීරයක් ඇතුව පුදුම විදිහ සත්‍යක්‍රියා බලයක් තුළ මේ ස්වභාව ධර්මය පවා සමහරු විපත් වෙනස් කරපු මහා පින්වන්ත කෙනෙ. ඔබ දන්නවා වට්ටක පිරිත පිරිත් පොතේ පිරිවානා පොත් වහන්සේ තුළ මේ වට්ටක පිරිත සඳහන් වෙලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ සසර පාරමී පුරාගෙන ආපු සාරා සංකීය කල්ප ලක්ෂයක් පුංචි කාලයක් නෙමේ. ඔය අතර එක්තර ආත්මයක උන්වහන්සේ පුංචි වටුකුරුල්ලේ වටකුරුළු කූඩුවක පුංචි වටකුරුළු පැටියේ ඔබ දන්නවා මේ කුරුළු පැටව් බිත්තර කඩාගෙන එලියට ආවට පස්සේ අත්තටු ශක්තිමත් වෙලා පියාඹ ගන්න කාලයක් අර කූඩුවේ හැදී වැඩෙනු. බිත්තර කඩාගෙන එලියට ආපු ගම පියාඹගෙන යන්න පුළුවන්කමක් නෑ අත්තටු පණනෑ. පොඩි දරුවෙක් වුණත් එහෙමයි. ඉපදිච්ච ගමන් ඇවිදිනවා කෑ ගහනවා දුවනවා නෙමෙයි. කලාතුරකින් මහා පින්වන්තයි කීප දෙනෙක් මේ ශාසනය ඉඳලා තියෙනවා ඉපදිච්ච ගමන් කතා කරපු. එක සිදුවීමක් දෙකක් සඳහන් වෙන්නේ. ඊළඟට බෝසතාණන් වහන්සේ බුදුවෙච්ච ආත්මේ ඉපදිච්ච ගමන් පියවර 7ක් උතුරු දිසාවට ගමන් කරලා සිංහනාදයක් කරා. අක්කෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිධානි පුනක් බව. එතකොට මෙහෙම කතා කරගෙන සිංහනාද කරගෙන පහළවෙන්න මේ ලෝකෙ මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා කලාතුරකින් බුදුවෙන බෝසතාණන් වහන්සේලා. එදා ඒ පුංචි වටකුරුළු පැටියා අර කෝඩුවේ ඉපදිලා ඉන්නවා අත්තටු පණනය පියාඹ ගන්න. ඔහොම ඉන්නකොට ඔය දවසක් හදිස්සියම විශාල ලැව්ගින්නක් හටගෙන. මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙන කඳු යායවල් ඔස්සේ ගස් කොළන් විනාශ කරගෙන හුලගත් එක්ක පැතිරීගෙන එනවා. ඔබ දන්නවා ගින්නක් ලැව්ගිනි එනකොට සමහර වෙලාවට ඈතින් එන ඒ ලැව්ගින්නේ සුළගත් එක්ක ගිනි පොකුරු විසි වෙනවා. විශාල රස්නයක් දැනෙන. ඒ ලැව්ගින්න පැතිරීගෙන ළඟට එනකොට අනෙක් පියාඹ ගන්න පුළුවන් අත්තටු පණ තියෙන කුරුල්ලො ටික කෑග ගහ පියාඹගෙන කියා.
සමහර අම්මලා කුරුළු අම්මලා තාත්තලා පැටව් අරගෙන පියාඹගෙන යාගන්න බෑ කරගන්න දෙයක් නෑ කොහොම හරි පැටව් දාලා හරි පියාඹගත්තා. එතකොට මේ විදිහේ එදා අර බෝසත් වටුකුරුල්ලා අවසාන ඒ අම්මයි තාත්තයිත් මේ පුංචි වටකුරුල්ල පැටිය දාලා පියාඹගෙන ගියා. දැන් වේගෙන් ගින්න පැතිරිලා ඇවිල්ලා අර ගින්න ගහදිගේ උඩට එනවා. මේ පුංචි වටකුරුල්ල පැටිය වෙන කවුරුත් නෙමේ පාරමී පුරාගෙන යන ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස බුදුවරුන්ගේ විවරණ අරගෙන පාරමී පුරාගෙන යන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නම. සසර පුණ්‍ය ශක්තිය කියන්නේ මේ බෝසත් පුංචි වටකුරුළු පැටිය අත්තට පණ නැති වුණත් පියාඹ ගන්න හිතේ චිත්ත ශක්තිය සසර පාරමී ශක්තිය සසර පුරා පුරපු පුණ්‍ය ශක්තිය බලවත්. ඒ වෙලාවෙ හිතෙන් මෙනෙහි කරා. හිතෙන් මෙනෙහි කරා අතීත බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙච්ච බුදුවරුන්ගේ බුදුගුණ හිතට මෙනෙහි වුණා. උන්වහන්සේ සසරි බුද්ධත්වයේ පිණිස පුරණ පාරමී ධර්මයන්ගේ ඒ ගුණ තමන් සසරි පුරාපුයේ පින්කං හිතට මෙනෙහි කරලා අතීත බුදුරජාණන් වහන්සේලාගේ ඒ බුද්ධ ශක්තිය ධර්මය ශක්තිය ඒ සංඝයාගේ සත්‍යානු භාවේ මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කර ඇත්තම කතාව කිව්ව ඒ වෙලා මගේ දෙමව්පිය මාව අතහැරලා පියාඹල ගියා. මගේ අත්තට පණනෑ මට පියාඹ ගන්න විදිහක් නෑ. එතකොට තමන් ඒ මොහොතේ පත්වෙලා අර ගින්නට මැදි වෙලා ඉන්න අසරණකම තමන් සිහි කරලා හැබැයි පෙර බුදුරුන්ගේ බුදුගුණ දහම් ගුණ සඟගුණ තමන් සසරි පුරපු ගුණ ධර්ම මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කරා මේ ගින්න ආපසු හැරෙන් කියලා. හිතන්නවත් පුළුවන්ද පුංචි වටකුරුළු පැටියෙකුට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගින්න ගහදිගේ උඩට ආපු ගින්න ආපස්සට නිවීගෙන ගියා. ගහෙන් පහලට විතරක් නෙමෙයි ඒ මුළු ලැව් ගින්නම ආපස්සට නිවීගෙන සම්පූර්ණය ගින්න නිවිලා ගියා. මේක පෙර බොහෝ කාලයකට පෙර සිද්ධ වෙච්ච සිදුවීම. හැබැයි පින්වතුනි බෝසතාණන් වහන්සේලාගේ මේ චිත්ත ශක්තිය පාරමී ශක්තිය අපිට හිතාගන්න මැනගන්න අපිට පුළුවන්කමක් නෑ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේදා මහා වනාන්තර භූමියක් මැදින් මේ කඳු යායවල් අතරේ චාරිකා ගමනක වඩින. ඔහොම වඩිනකොට එදත් ඒ භූමියේ ඈතින් ලැව්ගින්නක් හටගෙන ලැව්ගින්නක් පැතිරීගෙනෙනවා. දැන් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා ඇතුළු මේ මහා සංඝයා එතන රහතන් වහන්සේලා වගේම කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලාත් හිටිය මාර්ගඵල නොලබපු. එතකොට උන්වහන්සේලා වඩින පැත්තට තමයි විශාල ලැව්ගින්නක් පැතිරීගෙනෙන්නේ. ඒ වෙලාවේ සමහර කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා කලබලයට පත් වුණා. මේ ගින්නට අපි කොටුවේද අපිට අනතුරක් වේද. සමහරු බැලුවා කොහොමද මේ ගින්න ඉක්මනට නිවාගන්න මේ පැත්තට පැතිරෙන එක වළක්වන්නේ කොහොමද. සමහරු ගින්න නිවන්න වතුර හොයනවා එක්කෝ මේ ගස් කොළන් වලින් කොහොම හරි මේ කොළරොඩු ටික ඉවත් කරලා ගින්න පැතිරෙන එක නවත්තන්න උත්සාහ කරනවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ අර ගින්න එන දෙසට වැඩම කරලා එක තැනක උන්වහන්සේ හිටගෙන ගින්න දිහා බලාගෙන හිටිය. හරිම ආශ්චර්යයක්. වේගෙන් පැතිරීගෙනාපු ගින්න එක තැනකට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගියා. හරියට මුහුදු රළ පාරකට ගින්නක් නිවිලා ගියා වගේ. මහා වර්ෂාවකට ගින්නක් නිවුණා වගේ ඒ ගින්න ආපස්සට නිවීගෙන ගියා. භික්ෂුන් වහන්සේලා හිතුවේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා ගින්න නිව්වා කියලා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අතර බොහෝ පිරිසක් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම අද්භූතයි. තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය මේ මහා ලැව්ගින්නක් මහා අනතුරක් අපි දෙසට මේ ගින්න පැතිරීගෙන ඇවිල්ලා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන අධිෂ්ඨාන කරනවා සමගම ගින්න නිවීගෙන ගියා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි
තථාගතයන් වහන්සේ දැන් සිදු කරපු අධිෂ්ඨානයක් නෑ කිව්වා. උන්වහන්සේ දේශනා කරා මීට බොහෝ කාලෙකට පෙර මම බෝසතාණන් වහන්සේ නමක් හැටියට පාරමී පුරණ කාලේ එදා මෙන්න මෙතන මේ භූමිය මෙතන ගහක වටුකුරුළු පැටියෙක් හැටියට මං ඉපදිලා හිටිය. එදා මේ වගේම විශාල ගින්නක් පැතිරිලාපු වෙලාවේ මේ පුංචි වටුකුරුළු පැටියා පෙර බුදුරුන්ගේ බුදු ගුණ දහම් ගුණ සඟගුණ සිහි කළ සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියා බලෙන් එදා මෙතනට ආපු ගින්න මෙතන ඉඳං ආපස්සට එදා නීගෙන අද මංකරේ ඒ සත්‍යක්‍රියාව මෙහි කරා පමණයි කිව්. බලන්න එදා බෝසතාණන් වහන්සේ පුංචි වටුකුරුල්ලෙක් හැටියට කරපු සත්‍යක්‍රියාව එදත් බලවත්. බුදුරජාණන් වහන්සේ ඒ භූමිය බලන්න ගින්න ස්වභාව ධර්මය ඇතිවෙන දෙයක් පවා චිත්ත බලයෙන් මහා ගින්නක් ලැව්ගින්නක් නියපු සිදුවීම අපේ ජාතක පොතේ සඳහන් වෙන මේක තින වට්ටක පිරිත. ඊළඟට විශාල නියගයක් දුර්භික්ෂයක් ඇතිවෙච්ච වෙලාවක අපේ බෝසතාණන් වහන්සේ තවත් කාත්මයක් ගැන තින මත්ස්‍ය රාජ පිරිත පිරිත් පොත පෙරලල බලන්න. අපේ බෝසතාණන් වහන්සේ සසර පාරමී පුරාගෙනන එක ආත්මයක උන්වහන්සේ මේ මාළු ඉන්න විලක මත්ස්‍ය රාජය මේ මාළු විලක මාළුවෙක් මත්ස්‍ය රාජය විශාල නියගයක් ඇති වුණා දුර්භීක්ෂයක් වැස්ස නෑ වැස්ස නැති වෙනකොට මොකද වෙන්නේ ඇල දොල ගංගා හිඳීගෙන යනවා. ඇල දොල ගංගා හිඳීගෙන යනකොට මේ මාළු ඉන්න මේ විලක් වතුර හිඳීගෙන දැන් මාළු මැරෙනවා. වතුර නෑ පීන ගන්න. ඒ වෙලාවේ මේ මත්ස්‍ය පිරිසේ හිටපු මත්ස්‍ය රාජය හැටියට එදායි බෝසතාණන් වහන්සේ පෙර බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා තමන් සසරපුරපු ගුණ ධර්ම මෙනෙහි කරලා ඒ වෙලා විශ්භාවය මහා වරුසාවක් ඇදහැලේවා වැස්ස ඇතිවේවා මේ නියගේ දුරුවේවා කියල සත්‍යක්‍රියාවක් කරා ඒ සැනින් මහා වරුසාවක් ඇදහැලිලා නියගේ දුරුණා කියලා දේශනාව සඳහන් වෙන. මේක පිරිතක් හැටියට බුදුරජාණන් වහන්සේගේ පිරිත් පොතේ මත්ස්‍ය රාජ පිරිත හැටියට මේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට අපිට මේ එක සිදුවීමක් දෙකක් විතරයි. ඊළඟට පිංහතුනි අපේ බෝසතාණන් වහන්සේ බලන්න වීරිය සමහර අවස්ථාවල එකට ධර්මය කෙන නිපක කියලා නිපක කියලා කියන්න උපක්‍රමශීලී නුවන සමහර වෙලාවට බුද්ධිමත්ත උපක්‍රමශීලී නුවන භාවිතා කරලා කෙනෙකුට අමාරුම වෙලාවක දරුණුම වෙලාවක අනතුරස් තමන් ළඟට මාපු වෙලාවක ඒ අනතුරෙන් බේරිලා මගහැරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එක ජාතක කතාවක සඳහන් වෙනවා කුරුල්ලො අල්ලලා විකුණන මනුස්සේ කුරුළු ඇත්තේ මේ කුරුළු ඇත්තමොකද කරන්නේ පුංචි කුරුල්ලො වටු කුරුල්ල වගේ කුරුල්ලු ඒ අතර අපේ බෝසතාණන් වහන්සේ ඔය වටු කුරුල්ල රංචුවක කුරුළු පැටිය මේ කුරුළු ඇද්දා මදු ගහල කොහොමහරි කුරුල්ලු රංචු පිටින් අල්ලගන්න ඒ අල්ලගෙන ගෙනහල්ලා කූඩුවලට දාලා මිනිස්සුන්ට විකුණනවා. ඒ කාලෙත් ඔය අද මේ කුකුල්ලු හම ගහගෙන කනවා වගේ සමහරු සත්තු කන කොච්චර ඉන්නවා දෙකේක විදිී සත්තුම කන ඒ වගේ ඒ කාලෙ ඉඳලා තියෙනවා ඒ පුංචි කුරුල්ලංව තටු කඩලා සමහරු එහෙම හදාගෙන උයාගෙන කනවා. මසට අරගෙන යන සමහරු ඇති කරන්න ගෙනියන අල්ලගෙන අර කූඩුවෙන් ඇවිල සල්ලි දීලා අර කුරුළු ඇද්දාගෙන් කුරුල්ලු අරගෙන යන ඔය අතරේ මේ කුරුළු ඇද්දා මද්ද ගහලා කුරුළු රංචුවක්ම කොටු කරලා අල්ලගත්ත. කුරුළු රංචුවක්ම කොටු වුණා. මේ කුරුල්ලු ටික අල්ලගෙන ඇවිල්ලා දැම්ම කූඩුවට. දැන් කූඩුවට දාලා දැන් අර කුරුළු රංචුව අතර මේ බෝසතාණන් වහන්සේත් ඉන්නවා. පුංචි වටු කුරුල්ලේ. දැන් අර කුරුළු ඇද්දා මේ කුරුල්ලො විකුණන අතරතුර දැ එක දවසේ ඔක්කොම විකිනෙන්නේ නෑ. සමහරලාට දවස් ගානක් මේ කූඩුවල ඔබ දැකලා ඇති කුරුල්ලො විකුණන තැන්වල සත්තු විකුණන තැන්වල මාළු ටැංකිවල ඉතන්න මාළුව විකුණන තැන්වල සමහර වෙලාවට මාස ගණන් සති ගණන් පාරිතියාගෙන ඉන්නවා ඉතින. සමහරු
විකුණන කඩවල් වල තියාගෙන කූඩු වල දාගෙන ඉන්නවා. එතකොට ඔය අතරේ දැන් මේ කුරුල්ලන්ට කන්න දෙන්න ඕන. නැත්නම් උන් මැරෙනවනේ. ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා බලලා මෙතනින් ඉන්න ටිකක් හොඳට පණ තියෙන හොඳට පියාඹන කුරුල්ලෝ හොඳ අය තමයි අරගෙන යන්නේ තෝරලා. ඔය වෙලාවේ දැන් අර කුරුළු වැද්දා මේ කුරුල්ලන්ට කන්න දෙනවා. කෑම දෙනකොට පංචකාමයන්ට ගිජු වෙච්ච සමහර ඕනම කෙනෙක් සමහරලාවට අර දෙන දේ ඕන දෙයක් ඒ වෙලාවට කනවා. බඩකින්න එන වෙලාවට ඕන දෙයක් කනවා. අනිත් කුරුල්ලන්ට කෑම දාපු ගමන් පොර කාලා කෑම ටික කනවා. බෝසත් වටකුරුල්ලා කල්පනා කරා මම උපක්‍රමයක් යොදන්න ඕන. කොච්චර බඩකින්න ආවත් මම දැන් කුරුළු වැද්දට අහු වෙලා ඉන්නේ. මම ආහාර ගන්නෑ. මේ වැද්දා දෙන කිසිම කෑමක් මං කන්නේ. කොච්චර බඩකින්න ආවත් මං කන්නේ නෑ. මං කොහොම හරි වීරියෙන් මෙතනින් පැන ගන්න. දැන් බලන්න තමන්ට බේරිලා යන්න පැන ගන්න උපක්‍රමයක් හැටියට අවසාන මොහොතේ මේ බෝසත් වටකුරුල්ලා ආහාර නොගෙන හිටිය. දැන් අනිත් කුරුල්ලො කෑම කාලා අර කූඩු ඇතුළේ හාට මෙහාට පියාම කෑම කකා ඉන්න. මේ කුරුල්ල මොනවත් කන්නේ නෑ. තින් දවස දෙක යනකොට එහෙම හොටත් බිමෑනිලා පියාම ගන්න පනත් නෑ. එහෙමම නිකං මැරුණා නෑ වගේ ඉන්න. මිනිස්සු ඇවිල් අර කූඩුවේ ඉන්න කුරුල්ල තෝරලා හමින්න මේ කුරුල්ල දෙන්න කියන මේ කුරුල්ල හොඳයි මේ මෝටිකක් ලොකුයි මේ කුරුල්ල හොඳයි කියලා හොඳ කුරුල්ල ගෙනියන. ඔය විදිහට දවස් ගානක් මේ කූඩුවේ ඉන්න කුරුල්ල ගෙනියනවා මේ කුරුල්ල කවුරුවත් ගන්න. ඇයි හොටත් තැනිලා පියා තටු නිකම් පණනෑ නිකම් මැරුණ වගේ ඉන්න ඔළුව ගහගෙන කුරුළු වැද්දත් බැලුව දවස් ගානක් මොනවත් කන්නෙත් නෑ මුට මොකක් ලෙඩත් දන්නෙත් නෑ කවුරුත් ගෙනියන්නෙත් නෑ මුගෙන්න්න වැඩක් නෑ. ඔහොම ඉඳලා දවස් ගානකට පස්සේ මේ කුරුල්ලව කූඩු ඇරලා අතට ගත්තා. අතට අරගෙන බැලුවා මොකද මේ කම මැරිලාවත්ද. කන්නෙත් නෑ ඇඟට පනත් නෑ මොකක් ලෙඩෙක්ද දන්නෙත් නෑ කියලා බලනා ඒ අතර පුංචි ප්‍රමාදයකින් සැනින් අර අතින් ගිලිහිුණා පියාමගෙන ගිය. අර පුද්දුම ශක්තියක් අරගෙන පියාමගෙන ගිහිල්ලා කොහොම හරි කැලේට පියාමගත් බේරිලා ගිය. අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය කතාව පෙන්නනවා භික්‍ෂූන් වහන්සේ නමකට. වීරිය අන්තිම මොහොතේ මරණ මංචක සමහල්ලාට මරණ දණ්ඩනයට නියම වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. ජීවිතයේ මරණාසන්න මොහොත වෙන්න පුළුවන්. අතහරින් එපා වීරිය. ඒ මොහොතේ අන්තිම මොහොතේ හරි වීරිය කරන්න අධිෂ්ඨාන කරන්න කොහොම හරි මං ගැලවෙන. කොහොම හරි මං මේකින් බේරෙන. කොහොම හරි ජයගන්න. ඔන්න ඔය වගේ ඔබ මේ වසංගතයත් එක්කත් මනසින් ශක්තිමත්ත සටන් කරන්න. සමහරයි ඉන්නවා නේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ මොකෙන් මොකක් වෙයි දන්න ඉතින් ඕ කොහොම හිටියක් මැරෙනවනේ ඔය ඉතින් කියලා ලෙඩේ හැදෙන්න්නත් කලින් මනසෙන් වැටිලා ඉවරයි මිනිස්සු. ඒ නිසා පින්වත්තුනි ශක්තිමත්තට හිතෙන් ශක්තිය මේ ලෙඩේ හැදුන කියලා හැදෙන හැමෝම් මැරුණද. කලාතුරකින් කෙනෙ සමහර වෙලාවට ලෙඩ රෝග තියෙන සමහරු මැරෙයි කියලා හිතාගෙන හිටපුයි. බලන් අවුරුදු 80 ගණන් 90 ගණන් මේ රෝගෙ හැදිලා බේරිච්චයින්න. සමහරයට ඔය කියන ලෙඩ රෝග ඔක්කොම තිබිලත් මොකක් හරි පිනකින් බේරෙනවා. හිත ශක්තිමත්. ඒ නිසා මනස වැටෙන්න දෙන්න එපා. මනස වැටිච්ච ගමන් කය නිකම්ම වැටෙනවා. හිත වැටෙනකොට කය නිකම්ම ලෙඩ වෙනවා. හිත ශක්තිමත් කරගන්න. නෑ මං කොහොම හරි නැගී සිටිනවා. මං කොහොම හරි මනසින් මේකත් එක සටන් කරනවා. ඒ නිසා පින්වත්තුනි දැන් අපි දන්නවා මේ වෙලාවේ අපි මේ බණ අහලා ධර්මානුකූලව හිත ශක්තිමත් කරගන්නවා වගේ මේ වසංගතයක් එක්ක අපි වෛද්‍යවරුන්ගේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඒකින් ආරක්ෂා වෙන්න බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන. දැන් අපිට අත් හොදන්න ඒක හොඳයි. ඔබ නිතර දෙවේලේ පිරිසිදුව පරිස්සමෙන් ඒ වෛද්‍ය උපදෙස් පිළිපදින්න. මුහුණු ආවරණ පළදින්න.
ඒකත් හොඳයි. ඊළඟට කෙනෙක් එක මීටරේ නෙමේ මීටර් 2-3ක් හරි ඈතින් ඉන්න. ඔබට පුළුවන් හැම වෙලාවෙම කෙනෙක් එක්ක ඈතින් ඉඳගෙන ඔබේ ඒ අනතුරෙන් මගහැරිලා මේ වෙලාවේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. මිනිස්සු එක්ක වැඩි ඇසුරට යන්න එපා. බඩුවක් මුට්ටුවක් ගේන්න හදිස්සියකට අවශ්‍යම වෙලාව එළියට ගියත් ඔබ ඔබේ ආරක්ෂාව ගැන හොඳ සිහියෙන් හොඳ සතියෙන් හොඳ සිහිය පවත්වමින් මේ වෙලාවේ කටයුතු කරන්න බුද්ධිමත්ව. ඊළඟට උණු වතුර බොන ඒවා තියෙන මොනවා හරි ඔය ගොඩ වෙදකම් හැටියට මිනිස්සු කොච්චරනම් ඒවා ශරීරයට හානි කර දේවල් නෙමෙයි. කොත්තමල්ලි බොනවා නොයෙක් විදිහට ඊළඟට ඉඟුරු කොත්තමල්ලි මිනිස්සු බෙහෙත් හැටියට පස්පංගුව නිතර උණු වතුර බොනවා තේ බොනවා. එතකොට මේ වගේ උණු වතුර දුම් අල්ලනවා හුමාලේ අල්ලනවා මේ හැම දෙයකින්ම ආරක්ෂා වෙවි ඉන්න අතරතුර හිත ශක්තිමත් කරගන්න. හිත ශක්තිමත් කරගන්න. ඒ නිසා ධර්මයෙන් හිත ශක්තිමත් වෙන්න. ඒ වගේමයි සත්‍යක්‍රියාව කියන්නේ මහා පුදුම බලයක්. පින්වතුනි සත්‍යක්‍රියාවක් කරන්න නම් ඔබ තුල යම් සත්‍යවාදී ගුණයක් ඇති කරගන්නට ඕනේ. ඒක ඊටාම වැදගත්. ඒ නිසා ඒ සත්‍යක්‍රියා බලය ඔබ තුල ඔබ ඇති කරගන්න. පරණ ජීවිතය ආපස්සට බලද්දි සමහරවිට ජීවිතේ වැරදිච්ච තැන් හරියට පන්සිල් රැක ගන්න බැරි වුණා. කේන්ති යනවා අඩුපාඩු තියෙන ඕන තරම් ඇති මිනිස්සු තුල. මේ ඔක්කොම උපදිනකොට සෝවාන් වෙලා උපදින අය නෙමෙයි. අඩු ගානේ දැන් හරි මේ වෙලාවේ මේ බණ ටික අහලා අද පුළුවන් නම් මම අද ඉඳන් ධර්මානුකූලව ජීවත් වෙනවා. අද ඉඳන් දිවි හිමියෙන් කොහොම හරි පන්සිල් රකින්නවා. අද ඉඳන් මං හැමදාම බුදුන් වැඳලා තුන් සූත්‍රය කියලා ගෙදර පිරිත් කියනවා. අද ඉඳන් මං පැය භාගයක් හරි මෛත්‍රී භාවනාව කරනවා. අද ඉඳන් මං බුදු ගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම් මොහොතක කෙනෙක් පරණ වැරදි අකුසල් අතහැරලා ධර්මයේ පිහිටනවද වලාකුලින් මිදෙන පුන් සඳ වගේ ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතේ ධර්මයේ තුල බැබලෙන්න පටන් ගන්නවා. ඒ නිසා පරණ වැරදි අකුසල් වැරදිච්ච තැන් හිත පසුතැවි තැවි ඉන්න එපා. පින්වතුනි අපේ රටේ ඉතිහාසයේ සමහර රජවරු රටේ විශාල නියඟ දුර්භික්ෂ ඇති වෙච්ච වෙලාවල් වල සත්‍යක්‍රියා කරලා වැසි ඇදහැලෙන්න සලස්සපු සිදුවීම් අපේ ඉතිහාසයේ තියෙනවා. අපේ රටේ විශාල නියඟයක් දුර්භික්ෂයක් ආපු වෙලාවය මේ රටේ හිටපු බොහොම බෝධිසත්ව රජ කෙනෙක් සිරිසංගබෝ රජුරෝ බහලා ඇති. අපේ රටේ රජකම් කරපු ඒ මහා බෝධිසත්ව ගුණ ඇති මේ සිරිසංගබෝ රජුරෝ රජකම් කරන කාලේ විශාල නියඟයක් ඇති වුණා කියලා. මේ රජුරෝ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා මහා සෑය වන්දනා කරලා හොඳට උපෝසත සීලේ සමාදන් වෙලා මහා සෑය වන්දනා කරලා මහා සෑය මළුවේ වාඩි වෙලා සත්‍යක්‍රියාවක් කරා. මම උතුම් ගුණධර්ම ඇතුව රාජ්‍ය කරන ධර්මානුකූලව රාජ්‍ය කරන කෙනෙක් මේක සත්‍යයක්මයි. එතකොට තමන් තුළ තියෙන සත්‍යානුභාවය තමන්ට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඊළඟට සිහි කරා ඇත්තම තත්ත්වය මේ නියඟ නිසා මගේ රටවැසියෝ පීඩාවට පත් වෙලා මේ මිනිස්සුන්ට වතුර ටිකක් නැහැ. භෝග සම්පත් විනාශ වෙලා ගහකොළ සතා සිව්පාව පවා පීඩාවට පත් වෙලා ඒ නිසා මේ නියගේ දුරු වේවා. මේ ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියේ සමාපත්තීන් වැඩ සිටිය භූමියක් සත්‍යයි. ඒ විදිහට මේ මහා සෑයේ තියෙන සත්‍යානුභාවයේ ධාතුන් වහන්සේලා ගැන මෙනෙහි කරලා සත්‍යක්‍රියා කරලා තමන් තුළ තියෙන ගුණධර්ම ගැන සත්‍යක්‍රියා කරලා එදා සිරිසගබෝ රජුරෝ සත්‍යක්‍රියාවක් කරා. මහා වැසි ඇදහැලේවා වැස්ස වහිනකම් මම මේ මළුවෙන් නැගිටින්නේ මගේ රටවැසියෝ පීඩාවට පත් වෙලා මගේ රටවැසියෝ අසරණ වෙලා ඒ නිසා මහා වැසි ඇදහැලේවා වැස්ස වහිනකම් මම මෙතනින් නැගිටින්නේ නෑමයි කියලා දැඩි අධිෂ්ඨානයෙන් මහා සෑ මළුවේ වාඩි වුණා.
ටික වෙලාවක් යනකොට මහා වර්ෂාවක් ඇද හැලිලා. සිරිසඟබෝ රජ්ජුරුව මේ මළුවේ වැහැලා අර මළුව සම්පූර්ණයෙන් ගං වතුරක් වගේ වතුර ගලනකං රජ්ජුරු වාඩි වෙලා හිටිය කෙන අධිෂ්ඨානය නියගේ දුරුුණ මේවා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ නිසා අපිට මේ සත්‍යයක් ක්‍රියාව කියන මහා බලගතු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ දැන් රතන සූත්‍රය බල සත්‍යක්‍රියාවක් තියෙන බුදුගුණ ගැන කරන සත්‍යක්‍රියාව ඒතේන සච්චේන සුවත්තියෝතු මේ සත්‍යානු භාවයෙන් සුවපත්තේවා. බුදුගුණ ගැන කියලා සත්‍යක්‍රියා කරනවා. ධර්මී ගුණ ගැන කියලා සත්‍යක්‍රියා කරනවා. ඒතේන සච්චේන ස්වත්තිහෝතු මේ සත්‍යානු භාවයෙන් සුවපත්තේ. සංගගුණ ගැන කියල සත්‍යයක් ක්‍රියා කරන මේ සංගානු භාවේ මේ සත්‍යානු භාවේ සුවපත්තේව. එහෙමනං රතන සූත්‍රයේදා විශාලා මහනුවර තුන්බිය දුරුකරපුයේ රතන සූත්‍ර දේශනාවත් සත්‍යක්‍රියා දේශනාව. එනිසා පිංහතුනී ඔබට මේ වෙලාවේ මේ වසංගතයත් එක් අපි දන්නවා බණහන්නේ ධර්මය දියුණු කරන්නේ ධර්මානුකුල මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න යම් ගුණ ධර්මයක් පුරණ පිරිස. හැබැයි අපිට අපේ රට තුළ හැමෝම මේ සිල්වත් කරනවා කියන එක අපේ රටේ විතරක් නෙමේ කොහෙවත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා කවුමුදාව සමාජ දිහා බලලා මිනිස්සුන්ගේ වැරදි දැකලා මිනිස්සු අකුසල් කරනවා දැකලා අනුන්ට බැන බැන අකුසල් පුරෝපුර ඔබ ඉන්න එපා. ඔවුන් යන දිහාකය අයේ සංසාර. බුදුරජාණන් වහන්සේගේ නෑදෑය වතර ගත්තත් හැමෝම බේරගන්න බැරි වුණ. දැම් බලන්න සුප්‍රබුද්ධ රජ්ජුරු මාමණ්ඩි පොළොව පලාගෙන අපාය. දේවදත්ත කියන්නේ යසෝදරාවගේ සහෝදරය අපේ බෝසතාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මස්සින පොළොව පලාගෙන අපාය. ඔය අතර සාක්‍ය වන්සිය කෝලිය වන්සිකයෝ කොච්චරනං අර රෝහිණී නදයේ ජලය මුල් කරගෙන යුද වැදුනා. එතකොට ඒ අය යුද්ධ කරනවා නොේ ගැටුම් ඇති කරගන්නවා අකුසල් කරන මේ හැමෝම සිල්වත්ත පිහිටෝල ධර්මය කරාගෙන යන්න බැලෝකෙ. ඒ නිසා අපේ රටේ වුනත් බනාහන පිරිසක් වගේම විශාල පිරිසක් කොච්චර නමට බෞද්ධ වනත් බණක් අහන්නේ නැති අකුසල්ම කර පවුකම්ම කර මේ වසංගතයෙන් වුනත් ගොඩ යන්න ක්‍රම හොයනය කොච්චර ඉන්නවද. මේ වෙලාවෙ මිනී පෙට්ටියෙන් හරි ගසාකන්න උත්සාහ කරන. සමහර වෙලාවට බෙහෙට්ටිකෙන් අර ලෙඩ්ඩුන්ට ඒ දෙන මොනවහරි බෙහෙතක් සමට මාස්ක එක විසබීජනාසක ටිකේ මේ වෙලාව ඒ හැම දේකින්ම හොරාකන්න බලාගෙන ඉන්න පෞකාරය ගොඩක් ඉන්නවා. ඒ අතරි සිල්වත් ගුණවත් ගුණධර්ම පුරණ බොහෝ ගුණ ඇති අය ඉන්නවා. ගුණ ඇති අය එකතු වෙලා සත්‍යයක් ක්‍රියා කරන්න. ඒ නිසා මේ වෙලාවේ ඔබ උතුම් සීලේක පිහිටලා මේ කාලය තුළ ඔබට වැඩිපුර ගෙදරටම වෙලා ඉන්නකොට ඔබට විවේක තියෙන හොඳටම. ඒ විවේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. උදේ පාන්දර ඇදෙන් නැකිටපු ගමන් බුදුගුණ සිහි කරන්න. ධර්මී ගුණ සඟගුණ සිහි කරලා අධිෂ්ඨානයක් කරන්න. අද දවස පුරා මම කිසිම අනතුරකට විපතකට පත් නොවී. අද දවසම ආරක්ෂාවේවා ඔබ දන්නවාර මෝර පිරිතේ තියෙන ගාථා උදේ පාන්දර මේ ගාථ දෙක කියලා ඇඳෙන් බහින්. උදේචයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසු තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයජ්‍ය ගුත්තා විහරේමු දිවසා. මේ සූරයාලෝකයක්ත් එක් අද දවස පුරා සමාට ගෙදර හිටියත් ගෙදර වැඩ කොච්චර තියෙනවා. අද දවස පුරාම මං ආරක්ෂාවේවා. කිසිදු අනතුරක් විපතක් අද දවස පුරාම මට සිද්ධ නොවේවා. ඒ බ්‍රහ්මනාවේද ගුරු සබ්බ දම්මේ තේමේ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා. උදේ පාන්දර සිහි කරන්න මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගන්න. ඒ පහළ වෙච්ච සියලූම බුදුරජාණන් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා. තේච මම් පාලයන්තුයි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව ආරක්ෂාවේවා කියලා ඔබ ඔබට ආරක්ෂාවක් අධිෂ්ඨානයක් අධිෂ්ඨාන කරගන්න.
නමත්තු බුද්ධාන බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධයක් ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට අවබෝධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාන නමෝ විමුක්තිය විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම්තාක් මේ විශ්වයේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදුනද ඒ සියලු දෙනාට මගේ නමස්කාර වේවා. නමෝ විමුක්තියයි විමුක්ති මාර්ගයට නිවන් මගට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාර වේවා කියලා උදේ පාන්දර ඇඳෙන් නැගිටිනකොට ඔය විදිහට අධිෂ්ඨාන කරලා දවසේ වැඩ පටන් ගන්න. උදේ පාන්දර පුළුවන් නම් ගිලම්පස ටිකක් හදලා පැන් එකක් පෙරලා තියලා බුදුන් අදින් පන්සිල් සමාදන් වෙන අද දවස පුරා දිවිහිමි මේ ශික්ෂාපද ටික මම ආරක්ෂා කරනවා. ඊළඟට දවස ගෙවනකොට ගෙදර වැඩ කරන අතරතුරු ඔය හැම වෙලාවෙම හොඳට සිහිය පවත්තා. දැන් බලන්න සතර සතිපට්ඨානෙ සිහිය දියුණු කිරීමේ වැදගත්කම. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ කායානුපස්සනා භාවනා ක්‍රම ගොඩාක් අපිට පෙන්වනවා. ඒ අතර තියෙනවා ඉරියාපත භාවනා හොඳ සිහියෙන් ඉරියව් පවත්වන හැටි. ඊළඟට සම්පජාන්‍ය භාවනාව. අතපය හකුලනකොට දිගහරිනකොට වටපිට බලනකොට ඉදිරි පසට යනකොට ආපහු හැරිලා එනකොට කනබොන වෙලාවට කතා කරනකොට නිහඬව ඉන්නකොට අඩුගානෙ වැසිගිලි කැසිගිලි කරන වෙලාවට පවා හැම වෙලාවෙම සම්පජානකාරී හොති. හොඳ සිහිනුවනක් පවත්ව ගන්නේ කොහොමද කියලා ධර්මය උගන්නනවා. දැන් බලන්න ඔය සතර සතිපට්ඨානෙ වැඩුවනම් සිහියෙන් ඉරියව් පවත්වන්න පුරුදු වුණානම් කවදාවත් මේ මාස්ක් එක බෙල්ලෙ කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනද? දැන් බලන්න දවසකට කොච්චර මේ පොලිසියේ රණවිරුවෝ කොච්චර නම් මේ මිනිස්සුන් මේ රෝගෙන් නිදහස් කරගන්න මහන්සි ගන්න ගමන් කී දෙනෙක් පස්සේ පන්න කී දෙනෙක්ව දවසකට අල්ල ගන්නවාද? මෙච්චර ව්‍යසනයක් තියෙද්දි සමහරු එක්ක මාස්ක් එක බෙල්ලේ එක්ක කටේ එක්ක ඔළුවේ දාගෙන ඒ අතර සමහරලාට කෙනෙක් එක කතා කරනකොට ඒක පාත් කරලා කතා කරනවා. ඔය අතරේ කොහේ හරි ගිහිල්ලා ඒවා මේ වල්ලලා ඇවිල්ලා කටේ ඇඟිලි ගහගෙන එක්ක දිව මදිනවා දත් හාරනවා ඇඟිල්ලේ. මේ අතේ ගෑවෙන අර විස බීජ මේ වෛරස් මේවා කටේ ගෑවෙනවා. ඒ නිසා අතපය හකුලනකොට දිගහරිනකොට සම්පජානකාරී හොති. දැන් බලන්න හොඳ සිහිය පවත්වන්න පුළුවන් නම් සතර සතිපට්ඨානෙන් දවසේ හොඳට භාවනා අරමුණක හිත පවත්වන්න පුළුවන් නම් අපිට ආය අමුතුවෙන් මේ නීති රීති එක්ක ලොකු වෙහෙසක් දරන්න දෙයක් නෑ. අපි නිකම් ආරක්ෂා වෙනවා. ඒ නිසා දවස පුරා එදිනෙදා කරන හැම කටයුත්තක් තුළම සිහියෙන් සතියෙන් ඒ නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් ඒ කටයුතු කරන ගමන් ඔබ රස්සාාවට යනවන සමට අත්‍යවශ්‍ය රස්සා වෙන්න පුළුව ගෙදර වැඩක් කරනවා වෙන්න පුළුව කරන හැම වැඩකම සිහිය පවත්වන්න පුළුව. ගෙදර ඉන්න විවේකයක් ලැබුණු දැම් පහුගිය කාලෙ කොච්චර විවේකයක් ලැබුණද දැන් සමහරු අනේ අපිට වෙලාවක් නෑ අනේ බණක් අහන්නවත් වෙලාවක් නෑ කොහෙද ඉතින් අපිට වෙලාවක් මේ වැඩන කියනවා. දැන් ඔබට ඕන තරම් විවේක තියෙනවා. දැන් ගෙදරටම වෙලා ඉන්න ගෙදරටම වෙලා ඉන්න එළියටවත් බහින්න එපා කියලා. උදේ ඉඳන් රෑ වෙනකම් ඕකනේ ඇහෙන්නේ. ඔය අතරේ ඔබට පුළුවන් බණහන් අන්න ධර්මයට කැමති කෙනා ධර්මයට ආස කෙනාට අඩුම ගානේ දවසකට බණ 3-4 බණ 2-3 උදේ ඉඳන් හවස් වෙනකම් බණම යන ධර්මයේම ඇහෙන නාලිකා කොච්චර අද රටේ තියෙනවද? බණක් අහන්න බණ පොතක් කියවන්න ඒ අහන ධර්මී මෙනෙහි කරන්න. ඔය අතරේ මරණ සතිය වඩන්න මේ ලෝකයේ සිද්ධ වෙලා තියෙන දේ මෙනෙහි කරමින් අප්‍රමාදිය වීරිය වඩන්න. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ සසර පුරා පාරමී පුරාගෙන ආවේ උන්වහන්සේ රජ පවුලක හිටියත් මහා සැප සම්පත් එක්ක හැදී වැඩුණත් සුද්ධෝදන රජතුමා මොනතරම් ලස්සන දේවල් පේන සැලැස්සුවත් හැම වෙලාවෙම උන්වහන්සේ මෙනෙහි කරේ වයසට යනවනම් තරුණකම අවසන් වෙනවනම් මොකද්ද ජීවිතේ?
ලෙඩ වෙලා නිරෝගිකම අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතේ? මරණයත් සමග මේ ජීවිතය අවසන් වෙනවා නම් මොකක්ද මේ? මොනවා පසුපසද අපි මේ දුවන්නේ? එදා සතර පෙරනිමිති දැක්කට පස්සේ අර පෙර සංසාර පුරුද්ද උන්වහන්සේගේ හිත පුරුදු කරපු ඒදේ කොච්චර උන්වහන්සේ මෙනෙහි කරාද? අද අපි ඒ වගේ සතර පෙරනිමිති දවසකට කීයක් දකින්නවද කියලා හිතන්න. එදා උන්වහන්සේ මහල්ලෙක් දැක්කට පස්සේ කොච්චරනම් ඒ ඔස්සේ මෙනෙහි කරාද? මහලු වීමත් සමග තරුණකම අවසන් වෙලා යනවා. ලෙඩෙක් දැක්කට පස්සේ උන්වහන්සේ විමසන්න පටන් ගත්ත ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙන. මිනිස්සු කොච්චර ලෙඩ රෝග ඉදිරියේ ජරාවට පත්වීම ඉදිරි අසරණයිද? මරණය කෙනෙක් මැරිලා මිනිස්සු කෑගගහ උත්සගෙන යනකොට උන්වහන්සේ මෙනෙහි කරන්න පටන් ගත්ත මරණයත් එක්ක ජීවිතය අවසන් වෙනවා. මමත් මැරෙනවා, මගේ දෙමව්පියොත් මැරෙනවා, මගේ ඥාතීනුත් මැරෙනවා. මොකක්ද මේ ජීවිතේ? දැන් අපිට ඕවා දැක්කට හිතෙන්නේ නෑනේ. දැන් ඔබම හිතන්නකෝ. ඒ වෙලාවට අනේ ඇත්තද අද කීයක් මැරිලාද? අද එච්චර මැරිලාද? අර රටේ මෙච්චරක් මැරිලා අනේ එහෙමද කියලා ඇහුවට ඒ ටිකකින් සැනින් අමතක වෙනවා. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒක ගලපන්න ඕනේ තමන්ට. මිනිස්සු ලෙඩ වෙනකොට එයා ලෙඩ වුණාට තාම මම ලෙඩ වෙලා නෑනේ කියලා හිතනවා නම් ඔබ අඥානයි. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මමත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. මමත් දරාගෙන ඉන්නේ වයසට යන ශරීරයක්. මමත් මේ පරිහරණය කරන්නේ මරණයට පත්වෙන ශරීරයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක්. මේ කය ලෙඩ රෝගවලට ගුහාවක්. ඒ නිසා අද මේ අත්දකින දේවල් ඔස්සේ තමා තුළට ගලපා බලමින් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. මරණ සතිය වඩන්න. අප්‍රමාදී භාවයටයි මරණ සතිය උපකාරවෙන්. මරණ සතිය කියන්නේ මැරෙනවා අපිත් මැරෙනවා වැඩක් නෑ මොනවත් කරලා වැඩක් නෑ කියලා එහෙම එකක් නෙමෙයි. මරණය ගැන සිහි කරලා වීරියයි උපදවන්න. දැන් ඔබට මේ දේශනාව පුරා කියලා දුන්නේ වීරිය ඇති කරගන්න හැටි. අප්‍රමාදී භාවය ඇති කරගන්න හැටි. තමන්ගේ අරමුණට වීරියෙන් ඉස්සරහට යන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මරණය සිහි කිරීම මරණ සතිය තරම් අප්‍රමාදී භාවය උපදින දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඒ නිසා මන් දැන් මැරුණොත් කොහේ යයිද කියලා මරණය ගැන සිහි කරන කෙනාට තමයි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න ඕන කියන හැඟීම වීරිය තමා තුළින් ඇති වෙන්නේ. ඒ දවස ගෙවන අතරේ බුදුගුණ සිහි කරන්න. බුදුගුණ කියන්නේ පුදුම ආශිර්වාදයක්, පුදුම ආරක්ෂාව. ඊළඟට අපිට මේ දවස්වල ඇති වෙන්නේ බය තැති ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙන්නවා දජග්ග සූත්‍රය. භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. ජීවිතේ බයක් ඇති වුණොත්, තැති ගැනීමක් ඇති වුණොත්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත්, අසරණකමක් දැනුණොත් මොකද කරන්නේ? බුදුගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, හිත ශක්තිමත් කරගන්න තුනුරුවන් ගුණ හිතලා. ඊළඟට මෛත්‍රී වඩන්න. මේ දිනවල ඔබ අනිවාර්යෙන් ඔබේ ජීවිතය තුළ අඩුම ගානේ දවසකට පැය භාගයක් එහෙමත් අමාරු නම් විනාඩි 15ක් හරි මෛත්‍රී වඩන්න. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. මේ වෙලාවේ පිංගතුනි අපි කාතුලක් පෙරපින් තියෙනවා, සසරේ කරපු පෙරපින් තියෙනවා. ඒ පෙරපින් යටපත් වෙලා තියෙන්න පුළුවන්. ඔබ මේ වෙලාවෙත් අකුසල් සිහි කර කර අකුසල් එක්කම නම් ඉන්නේ. ඔබේ පෙරපින මතුවෙන්නේ. ඔබ මෛත්‍රී කරන්න, ඔබ හොඳට සිල්වත් වෙන්න. අන්න එතකොට අර පෙරපින මේ කරන පිනත් එක්ක පෙරපින මතුවෙලා එනවා. ඒ නිසා හොඳට මෛත්‍රී වඩන්න. තමන්ට මෛත්‍රී කරන්න. හොඳට තමන්ට මෛත්‍රී කරලා තමන් අවට ඉන්න අය, තමන්ගේ නිවසේ අය, අසල්වැසියෝ, ඥාතීන් ඒ අයට මොකක් වෙයිද අනේ මොකක් වෙයිද කියලා පසුතැවි තැවි ඉන්න එක නෙමෙයි. මෛත්‍රී කරන්න. ඒක තමයි ඔබට හිතෙන් හදවතින්ම කරන්න පුළුවන් ආශිර්වාදය වගේම ඒ චිත්ත ශක්තිය, මෛත්‍රී තරංගය ගොඩක් බලවත්. ඊළඟට මේ මොහොතේ අපි දන්නවා අපේ රටේ රණවිරුවන් කොච්චර මහන්සි වෙනවද? පොලිසියේ දරුවෝ කොච්චර මහන්සියක් වෙනවද? මේ කියන දේ අහන්න නැති හිතුවක්කාර මිනිස්සුන් මේ රෝගෙන් බේරගන්න.
සමහරු හිතාගෙන ඉන්නේ පොලිසියෙන් බේරිලා ගියොත් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ රණවිරුවන් හැම දිනාම සමහරලාට ඔවුන් ගන්න තීරණ ඔබට සමහරලාට කේන්ති යන්න පුළුවන්. නමුත් ඒ සියල්ල ඔබේ යහපත වෙනුවෙන් සෞඛ්‍යංශ හෙද නිලධාරීන් වෛද්‍යවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වසංගතයත් එක්ක සටන් කරන මිනිස්සු ඒ අයව අරමුණු කරගෙන රටක් වශයෙන් ඔබ හැමෝම දවස ගානේ අයට මෙත් වඩා අනේ මේ අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඒ අයත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරන්න. ඔබට පුළුවන් මහත්ගත ක්‍රමයට පුංචි ප්‍රමාණයක් අරගෙන මේ ප්‍රමාණ විශාල කර කර මෙත් වඩන ගමන් තමන්ගේ රටම හිතෙන් අරමුණු කරගෙන මුළු රටටම දවසකට විනාඩි 10ක් 15ක් හරි ඔබ මෛත්‍රී වඩන්න. මේ දේ 100 දෙනෙක් දහස් දෙනෙක් දසදහසක් ලක්ෂයක් මිනිස්සු එකතු වෙලා පටන් ගත්තොත් එකම මොහොතක මෛත්‍රී කරන්න මේ රටට විශාල ආශිර්වාදයක් විශාල ශක්තියක් ඒ මෛත්‍රියත් එක්ක ලැබෙනවා. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න. අපේ බෝසතාණන් වහන්සේගේ ජාතක කතාවල උදාහරණ වලින් මම ඔබට පෙන්නවා අසීරුම වෙලාවේ උපක්‍රමශීලී නුවණ සත්‍යක්‍රියාව අධිෂ්ඨාන ශක්තියෙන් මොනතරම් දේවල් වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මේ ලෙඩේ හැදුනත් හිත ශක්තිමත් කරගන්න නෑ මං කොහොම හරි නැගී සිටිනවා. මං හොඳට ගුණධර්ම පුරපු කෙනෙක්. මං හොඳට සිල් ගුණ දහම් රැක කෙනෙක්. තමන් රැකපු ගුණධර්මම සිහි කර කර සත්‍යක්‍රියා කරන්න. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂා වෙන්න. ඔබ ළඟ ඉන්න අයව රැකගන්න. ඔබ බුද්ධිමත් කටයුතු කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් අපේ රටේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.